අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්නට අදහස් කළා පටිච්ච සමුප්පාදය පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්නට. අද මේ ධර්මදේශනාව පැවැත්වීමේ නිමිත්ත මිට වර්ෂ දෙකකට පෙර ආතුව අභාව ප්‍රාප්ත වුණ ලීලා රත්න සුබසිංහ මහත්මයා සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ දයාබර බිරිඳ විමලා සුදසිංහ මහත්මිය දූ දරුවෝ ඥාති හිතවතුන් සියල්ල එකතු වෙලා එතුමා සිහිපත් කරලා කෙලෙහි ගුණ සැලකීමක් හැටියට මේ දානමය පුණ්‍ය කර්මය අද දිනේ පවත්වනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ගෙන් ප්‍රධාන දානය වෙන්නේ ධර්ම දානය. ඉතින් අද අපි මාතෘකාවට ඉන්න කලින් මේ කාටත් සිහිපත් කරන්න තියෙන්නේ බෞද්ධයෝ හැටියට අපි යන්නේ කොයි මගද කියන එක ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ස්වල්ප මොහොතකට පෙර ආතුව ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කරලා අහනවා භාග්‍යවතුන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව අපි භාග්‍යවතුන් වහන්සේට පූජා වාසන සත්කාර ගරුකාර කටයුතු කරන්නේ කොහොමද කියලා. මේක තියෙන්නේ පරිනිර්වාණ සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මාගේ ඇවෑමෙන් මාගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ භික්ෂු භික්ෂුණී මේ සිව්වනක් පිරිස ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහිම යෙදෙයිද ඒ මට කරන ලොකුම පූජා උපහාරයයි. මේක බෞද්ධයෝ හැටියට අපි කවුරුත් පිළිගන්න ඕන. අපි බෞද්ධ මාර්ගයේ ගමන් කරනවා නම් අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහිම යෙදෙනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය ලොකුම බුද්ධ පූජාව. ඉතින් අපි අද මේක මම මතක් කරන්නේ කාගෙත් අවබෝධය සඳහා කොයි මගද යන්නේ. අද රට දිහේ බැලුවාම බෞද්ධ ජනතාව කොහෙද ගමන් කරන්නේ කියලා ඒක කාටත් මනා ලෙස නිර්දිෂ්ට වෙනවා. ජීවිත යාත්‍රාව වන්දනා ගමනක් කරගෙන පුද පූජා කටයුතු වල තමයි යෙදෙන්නේ. ධර්මයේ පැත්තට නැඹුරු වීම හුඟක් අඩුයි. ඒ නිසා මේ මනුස්ස භවය අපට ලැබුණේ ලොකු හේතු වාසනාවකින්. අපිට මේ භවයේදීම පුළුවන් මගඵල ලබා ගන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම පුළුවන් සෝතාපන්න ඵලයට පත් වෙන්න. හතර අපායේ මිදෙන්න පුළුවන්. පුද පූජා කටයුතු කිරීමෙන් පමණක් බෑ. මේක අවධාරණයෙන් තේරුම් ගන්න ඕන. ඒ නිසයි මම අද මේ මාතෘකාවට ආවේ මොකක්ද? පටිච්ච සමුප්පාදය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ බුදුන් දකී.
ඒ නිසා බෞද්ධයෝ හැටියට ධර්මාවබෝධය ඇති කර ගන්න ඕන. පටිච්චසමුප්පාද ධර්මයේ පංචස්කන්ධ විභාගයේ ප්‍රතීත්‍ය සමුත්පාදය පිළිබඳ ධර්මයේ එක්තරා ආකාරයක එකතුවක් මෙතන තියෙනවා. ජීවිතේ පැවැත්මත් නැවැත්මත් හඳුන්වලා දීලා තියෙනවා පටිච්චසමුප්පාදය. ඉතින් මේක බොහොම ගැඹුරු ධර්මයක්. බුදුහාමුදුරුවෝ නොඑක ආකාරයට මේක විවරණය කරලා තියෙනවා. නොඑක පర్యాయ ක්‍රම භාවිතා කරමින්. අපි දන්නවා කවුරුත් බෞද්ධයෝ පද දෙකකින් මේක වටහා ගත්තා උපතිස්ස පරිබ්‍රාජකයා. අද වගේ එදත් තිබුණ ටීටර්. අද ඉතින් තාක්ෂණයේ දියුණු නිසා ඒක බොහොම ඉහළ මට්ටමටම තියෙනවා. එදත් තිබුණා. ඒගොල්ලෝ ටීටර් බලන්න ගියා ගිරජ්ජ සමච්චි. උපතිස්ස කෝලිත කියන මේ දෙන්න බෙල්ලට්ට සංජය පුත්තගේ ශිෂ්‍යෝ දෙන්නේ. මේ ටිකක් ප්‍රඥයෝ. ඉතින් දැන් මේ උපාසකම්මලට මේ රටවැසියෝ සියලු දෙනාටමත් පුළුවන් ටෙලි ඩ්‍රාමා බලන ගමනුත් නුවණ තියෙනවා නම් මගපල ලබා ගන්න. දැන් අපි බලන්නේ ටෙලි ඩ්‍රාමා බලනකොට රූප රාමුවක් ගන්න එන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයිනේ. ලෝභයයි ද්වේෂයයි නේද? ඕක නරඹමින් ඉන්න වෙලාවක පණ ගියොත් කෙලින්ම පායකට කඩාගෙන වැටෙන්නේ. හැම දෙයකම ධර්මයේ තියෙනවා. දකින්න නුවණ තියෙන්න ඕන. ඒක ගැනයි මේ උගන්වන්න හදන්නේ. ඉතින් දැන් මේ නාට්‍ය බලනකොට මේ දෙන්නට මේ රංගපෑම් දිහි බලාගෙන ඉන්නකොට තේරුණා මේගොල්ලෝ කරන්නේ ප්‍රයෝගයක්. ඉතින් මෙතන නොඑක් ජවනිකා තියෙනවා. මෙතන සටන් තියෙනවා. ඊළඟට නොඑක් ඒ විවිධාකාර චරිත නිරූපණය කරනවා. ඉතින් දැන් මේගොල්ලෝ කල්පනා කෙරුවා අපි මේක බලාගෙන දැන් දෙන්නෙකුගේ සටනක් ඇති වෙනවා. ඒගොල්ලෝ ගහ ගන්නවා. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා ගහ ගන්නකොට පරදින එක්කෙනා කෙරෙහි අපිට දුක ඇති වෙනවා. ගහන එක්කෙනා කෙරෙහි ද්වේෂය ඇති වෙනවා. ඉතින් දැන් මේ දෙන්න කල්පනා කරනවා අපිට ඒ සිතුවිලි හටගත්තට ඒ දෙන්නට ඒව තියනවාද? ඒ දෙන්නට ඒ වගේ සිතුවිලි නැහැ. ඇයි? ඒ අය මිල මුදල් ගන්න රංගනයක් කරන්නේ. ඒ අයට ඒ සිතුවිලි හටගන්නේ නැහැ. එහෙනම් මේ සංස්කාර ධර්මයන් මහා අපිව රවට්ටන ප්‍රයෝගකාරී දෙයක් කියලා ඒ දෙන්නට කුතුහලයක් ඇති වුණා. වැටහීමක් නෙමෙයි කුතුහලයක්. මේ දෙන්න මේක බැලුවේ නැහැ. නැගිටලා ආවා. ඇවිල්ලා පහුවදා පාරේ ඇවිදගෙන යනකොට උපතිස්ස පරිබ්‍රාජකයාට භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැහුණ පිණ්ඩචර්යාවේ දෙන. කවුද? අස්සජි මහ රහතන් වහන්සේ. ඉතින් මේ පරිබ්‍රාජකයා දන්නේ නැහැ මේ රහත් උතුමෙක් කියලා. පස්සෙන් ගියා. ගිහින් ඇහැව්වා කාගේ ශිෂ්‍යයෙක්? කවුද ගුරුවරයා? මගේ ගුරුවරයා බවත් ගෞතමයන් වහන්සේ. කුමන ධර්මයක් දේශනා කරලාද ශිෂ්‍යෝ හික්මවන්නේ? එතකොට කියනවා මොකද්ද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. අපේ මහා ශ්‍රමණයාණන් වහන්සේ අපට උගන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් නැති වෙන සියල්ල ඒ හේතු ප්‍රත්‍යයෙන්ම නැති වෙන වගයි. මුළු ධර්මස්කන්ධයම හකුලලා එක මිටකට ගත්තාම ඔය
පද දෙක ඇතුලේ අන්තර්ගත වෙනවා. අද ඒක ගැනයි අපි කතා කරන්නේ. ඉතින් ඒ හින්දා බණ අහන බොහෝ දෙනා සිල් සමාදන් වෙන්න යන භාවනා කරන්ට යන අය හිතාගෙන ඉන්නවා පටිච්ච සමුප්පාදය කිව්වහම මේ අවිද්‍යාව පත්‍ය සංඛාර වලින් පටන් අරන් ජාති ජරා මරණ වලට එනකන් තියෙන වචන 12යි කියලා. ඕක කඩපාඩම් කරගත්තාම අපි පටිච්ච සමුප්පාද ධර්මය දන්නවයි කියලා බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා. මේ ප්‍රතීත්‍ය සමුප්පාදය කියන විචාරණ ක්‍රමය බුදුරජාණන් වහන්සේ ලොවට අනාවරණය කළේ එදා සමාජයේ තිබුණු ප්‍රබල ආගම් දෙක මිත්‍යා මත දුරු කරන්න. එක කණ්ඩායම් 55ක් හිටියා සාස්වතවාදී. ආත්මයක් තියෙනවා. මේ ආත්මය තමයි සසර යන්නේ. මේ කරන පින්පව් කරන්නේ මේ ආත්මයෙන්. මේ ආත්මය ඊළඟ ආත්මයට යන්නේ ඒ පින්පව් අනුව උපත ලබන්නේ. ආත්මවාදය. සදාකාලික නොවෙනස් වෙන පදාර්ථයක් මේ ශරීරය තුල තියෙනවයි කියන විශ්වාසය ඒ අය තුල තිබුණා. තව කණ්ඩායම් 7ක් හිටියා. මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි කිසි දෙයක් නැහැ. උච්ඡේදවාදය. සාස්වතවාදය කියන්නේ ඇත. උච්ඡේදවාදය කියන්නේ නැත. මේ ඇත නැත කියන කාරණා දෙකට සාස්වත හා උච්ඡේද කියන කොට ආත්මය තියෙනවා. ආත්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දෙකට අතරට ගෙනාවා අනාත්ම ධර්මතාවය. අනාත්ම ධර්මතාවය පිළිබඳව උපසිද්ධාන්තයක් හැටියට ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය හඳුන්වන්න පුළුවන්. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මිනිස්සු ඊට කලින් ඉඳලා අවුරුදු දහස් ගණනක් තිස්සේ දැනගෙන හිටිය දුක ගැන. අපේ රටේ අද ඉන්න මහා ප්‍රඥයෝ ලෝකයේ ඉන්න අපේ රටේ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ නුවණ යොදවන්නේ මිල මුදල් හම්බ කරන්න. ධනය උපයන්න. එදා ඒ ප්‍රඥයෝ දුක හොයන්න, දුක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා හොයන්න වෙහෙසුණා. ඉතින් එක එක්කෙනාගෙන් අහනවා දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ දෙවියන් නිසා. මහා බ්‍රහ්මයන් නිසා. දුක හටගන්නේ කරන පින්පව් නිසා. දුක ඉබේ හටගන්න දෙයක්. එක එක මතාව. බුදුරජාණන් වහන්සේගෙනුත් ඇහුව දුක හටගන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ වදාලා දුක හටගන්නේ පුද්ගලිකත්වය නිසා. අන්නේ පුද්ගලිකත්වය නිසා දුක හටගන්න හැටි තමයි මේ ද්වදසාංග ප්‍රතීත්‍ය සමුප්පාදයේ නැමැති විචාරණ ක්‍රමයෙන් බුදුහාමුදුරුවෝ ලොවට අනාවරණය කළේ. එතකොට දැන් මේ ලෝකයේ සියලු දේ සිද්ධ වෙන්නේ මේ හේතු ප්‍රත්‍ය අනුව. එක හේතුවකට අනික් හේතුව සාපේක්ෂයි. පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් බෞද්ධ සාපේක්ෂතාවාදය කියලා. එක හේතුවකට අනික් හේතුව සම්බන්ධයි. සාපේක්ෂ වෙනවා. අපි මේ අපේ సంతానගත දුක ගැන හිතරන්නේ නෙමෙයි මේ. මේ විශ්වයේ තියෙන සියලු ක්‍රියාදාමයන් ඇති වෙන්නේ මේ හේතු ප්‍රත්‍ය අනුව. අපි දැන් නිදර්ශනයක් හැටියට ගත්තොත් මේ කතා කරන්නේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා තව සරල විදිහට තේරුම් කරන්න. දැන් අපි පැලෑටියක් දැක්කහම මේක හැදුනේ හටගත්තේ කොහොමද? මේක බීජයකින්. බෝංචි පැලේ හටගත්තේ බීජයකින්. එතකොට ඵලය පැලෑටිය හේතුව බීජය. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. එක හේතුවකින් ඵලයක් හටගන්නේ නැහැ.
අද ඒක නවීන විද්‍යාවත් පිළි අරන් තියෙනවා. හේතු රාශියක් තියෙන්න ඕන යම් කිසි ඵලයක් ඇති වෙන්න. නානා හේතුකවාදයක් ගැන බුදුහාමුදුරුවෝ අදාළේ. දැන් බෝංචි ඇටය මේ බීජය පැලවෙන තත්ත්වයක එකක් වෙන්න ඕන හොඳ බීජයක්. ඉතින් මේක කොහේ හරි වියලි තැනක දැම්මට පැලවෙන්නේ නැහැ. ඒකට පස නැත්තම් පොහොර අවශ්‍යයි. ඒකට ජලය අවශ්‍යයි. හිරුවෙලිය අවශ්‍යයි. වාතාශ්‍රය අවශ්‍යයි. එතකොට මේ හැම හේතුවකටම ඊළඟ හේතුව සාපේක්ෂ වෙලා තියෙනවා. දැන් මේකේ බීජයත් හොඳයි. වතුරක් තියෙනවා. පොහොරක් තියෙනවා. ආලෝකේ නැහැ. එකක් නැතුව ගියෝ පැලවෙනවද? නැහැ. එතකොට මේ හැම හේතුවක්ම අනික් හේතුවට සාපේක්ෂයි. ප්‍රත්‍ය සාමග්‍රියයි. මේ විශ්වයේ ක්‍රියාදාමයේ සිදුවෙන ආකාරය. ඒ අනුව මිනිස්යාගේ පැවැත්මත් නැවැත්මත් සිදුවන ආකාරය තමයි මේ දුවදසාංග පටිච්චසමුප්පාදයෙන් බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ. දැන් ප්‍රථමයෙන්ම තියෙන්නේ මේ කාරණා 12 පළවෙනි එක අවිද්‍යාව. ඉතින් දැන් අවිද්‍යාව කියන වචනේ කටපාඩම් කරගෙන ඉන්නවා. සංස්කාර කියන වචනේ කටපාඩම් 12ම කටපාඩම්. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අහුවොත් බොහෝ දෙනා දන්නේ නැහැ. අපි ඒව දැනගන්න ඕන. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. මොකද්ද ඇත්ත? මේ ලෝකයේ මේ තියෙන සියලු දේ අපට තියෙන විදිහට පේනවා. ඒ නිසා අපට මේ සියලු දේ ගැන තණ්හාව ඇති වෙනවා. ඒ නිසා අපි මේවා උපාදානය කරගන්නවා. එමනේ. නමුත් මේවා බුදුරජාණන් වහන්සේගේ තතය, ඒ කියන්නේ ප්‍රඥාවට, සත්‍යයට, බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවට හසු වුණා. මේවායේ නිත්‍ය ස්වභාවයක් නැහැ. නිරන්තරයෙන්ම මේවා වෙනස් වෙනවා. මේවා තියෙන ධාතු, මේවා නලියන ස්වභාවයක්. එකම විදිහකට නැහැ. එක ක්ෂණයක්වත් එක විදිහකට තියෙන්නේ නැහැ. ඒක නවීන විද්‍යාව භෞතික වශයෙන් උපකරණ මාර්ගයෙන් කරන පරීක්ෂණ අනුව අදොප් වෙලා තියෙනවා. ලෝකයේ කිසිම වස්තුවක් එකම ආකාරයකට ක්ෂණයක්වත් තියෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අපි මේවා නොදැනුවත්කම නිසා, අවිද්‍යාව නිසා මේවා තණ්හාවෙන් උපාදානය කරගන්න. එතකොට අවිද්‍යාව කියන්නේ මේ ලෝකේ නැති දෙයක් ඇති කොට ගැනීම. මේ ගහ කොළ සතා සිව්පාව ගිරි හේල් කඳු සාගර සත්තු මිනිස්සු පමණක් ඔක්කොම තම අත්වෙන පොදු ධර්මතාවය ඕකයි, අනිත්‍යතාවය. මේක දකින්න ඕන අපි මනසින්. මේ අවිද්‍යාව නිසා ඇති වෙන්නේ මොකද්ද? සංස්කාර. අපි සිතුවිලි ගොඩ නගා ගන්නවා. දැන් මම පටන් ගත්තෙම අර දෙන්නට වැටහිච්චාම ටීචර් එක බලන්න නැතුව නැගිටලා ආවනේ නේද? ඒ මොකද? එයාගේ සංස්කාරයන්ගේ ස්වභාවය දැනගෙන දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය කෙහෙල් ගඳක අරටුව හොයන්න පතුරු ගලවනවා වගේ. ඉති දෙයක් නැහැ. එතකොට අවිද්‍යාව නිසායි අපි මෙවැනි හිස් දෙයක් හිත ඇතුලේ සංස්කාර වශයෙන් තැම්පත් කරගන්න. ඒක ඇති වෙන්නේ කොහොමද? එතකොට ඊට හේතුව සංස්කාර පත්‍ය විඥාන. දැන් හුඟක් දෙනෙක් ලොකු යතුම් පවා අද පොතපත ලියන අය බණ කියන උතුමන් පවා මේ විඥානය කියන්නේ හිත හැටියට තමයි සඳහන් කරන්නේ. නෑ. විඥානය තමයි අපේ භවය ආණ්ඩු කරන්නේ. විඥාණයෙන් කරන්නේ අපට අරමුණු තියෙන බව පෙන්නනවා. විඥානයත් පටිච්ච සමුප්පන්නයි. මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඇහැ නිසා, කන නිසා, දිව නිසා, නැහැය නිසා, කය නිසා, මනස නිසා.
මනසත් ඇහැ කන වගේ ඉන්ද්‍රියක් අපට හික්මවන්න පුළුවන් ඉන්ද්‍රියක් මනසත්. එතකොට දැන් මේ හය පොළෙන්ම අපි ගන්න අරමුණු ගන්නවා. අරමුණු ශබ්දයක් ඇහුනොත් ඒකට ඇහුම්කන් දෙන්න. රූපයක් දැක්කොත් ඒක බලනවා. නමුත් හැම දෙයක් කෙරෙහිම ඇහෙන හැම දෙයක් දැකින දැනෙන හැම දෙයක් කෙරෙහිම විඥානයක් හටගන්නේ. විඥානයක් හටගන්නේ අවධානයක් ඇති වුණොත්. මේ මොකද්ද? මේ මල්. කලින් මල් දැකලා තියෙන්න ඕන. පාට හඳුනගෙන තියෙන්න ඕන. දැන් අරමුණක් ආවා. ඇහැ ප්‍රසාදයේ තියෙනවා. බිඳුණු ඉන්ද්‍රියකට විඥානයක් හටගන්නේ නැහැ. අන්ධයෙකුට චක්කු විඥානය එන්නේ නැහැ. බිහිරෙකුට සෝත විඥානය එන්නේ නැහැ. නොබිඳුණු ඉන්ද්‍රියක් තියෙන්න ඕන. අපරිභින්න. එතකොට ඇහැ පේනවා, ප්‍රසාදයේ තියෙනවා, ආලෝකයේ තියෙනවා. අපිට දැන් අවධානයක් හිතුණා මේ මොකද්ද මේ මලක්. කහ පාට මලක්. දැන් කහ පාට ඇහැ හඳුනගත්තද? ඇහැ හඳුනනොත් කහ පාට. කහ පාට හඳුනගත්තේ කවුද? සංඥාවෙන්. එතකොට මේක ලස්සනයි. දැන් අපිට මේකෙන් වේදනාව එනවා. සුඛ වේදනා නේද? අපිට ඒක කැමති නැත්තම් ඒකට එන්නේ දුක්ඛ වේදනා. ඒ දෙකම නැත්තම් දුක්ඛ අදුක්ඛ වේදනා. මේක ක්ෂණයෙන් ක්‍රියාත්මක වෙනවා. විඥාණයෙන් කෙරෙන්නේ අරමුණක් තියෙන බව පෙන්නන එක විතරයි. අරමුණ හඳුනගන්නේ කනෙන් හෝ ඇහෙන් හෝ නැහැයෙන් හෝ දිවෙන් හෝ ඒවා එක දැන් ඇහැට පේන රූප කනට පේන්නේ නැහැ. කනට ඇහෙන ශබ්ද දිවට දැනෙන්නේ නැහැ. දිවට දැනෙන රස නැහැයට තේරෙන්නේ නැහැ. එක ඉන්ද්‍රියකට අසු වෙන්නේ එක දෙයක් පමණයි. ඒ නිසා මේ විඥාණයෙන් කෙරෙන්නේ අරමුණක් තියෙන බව පෙන්වනවා. අරමුණ හඳුනගන්නේ සංඥාවෙන්. ඒක දුකද සැපද කියලා දැනගන්නේ වේදනාවෙන්. ඒකට කුසල අකුසල සිතුවිලි ගොඩ නගා ගන්න සංස්කාරවල. දැන් එතකොට විඥාන ස්කන්ධය ගැන දැනගත්තානේ. විඥාන නිරෝධෝ භව නිරෝධෝ. භව නිරෝධෝ ජාති නිරෝධෝ. එකක් කඩුනොත් ඔක්කොම ඉවරයි නේද? දැන් විඥාන පත්‍ය මොකද ඊළඟට? සංස්කාර නේ. අවිද්‍යාව පත්‍ය සංස්කාර, සංස්කාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. මොනවද මේ නාම රූප කියන්නේ? භාවනා කරන්න බෑ මේවා නොදැන. එහෙම කරන භාවනා බමුණු භාවනා. සිද්ධාර්ථ බෝධිසත්වයන්න් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් කරපු පරිේෂණවලදී ලැබුවා පංචාභිඥා නේද? අෂ්ට සමා ධ්‍යාන නේද? ඒව වැරදි නිසා අතහැරලා දාලා අපිට මගක් හෙලිපෙහෙලි කරලා දුන්නා. බෞද්ධ භාවනා එකයි තියෙන්නේ. මොකද්ද? සතර සතිපට්ඨාන භාවනාව. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මෙතෙන්ට එන්න පංචස්කන්ධ විභාගය සමත් වෙන්න ඕන. ප්‍රතීත්‍ය සමුත්පාදයේ නැමැති මේ විචාරණ ක්‍රමය පිළිබඳ පරිණත අවබෝධයක් ඇති වෙන්න ඕන. එහෙම නැතුව කොහොමද සසල වෙන්න හිත නිසල කරගන්නේ? එහෙම නැතුව කොහොමද ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්නේ? මේව දැනගන්න ඕන. නාම රූප. අපි මොකද්ද කරන්නේ නිතරම? වාඩි වෙලා ඉඳගෙන ඇවිදගෙන නිදා ගන්න කියන්නේ නාම රූප කරනවා, රූප නාම කරනවා. නේද? දැන් ඔය ගන්න සිතුවිලි මනස තුල තැම්පත් වෙන්නේ නාම රූප හැටියට. ස්කන්ධයන්ගෙන් සැදුම්ලත් සියල්ල රූප ධර්මතා. අපිට දැන් රුවන්වැලි මහා සෑය මතක් කරනකොටම දැන් දැක්කනේ. කොහෙන්ද හිතෙන්? කොහෙද තිබුණේ? මනීන්ද්‍රිය තැම්පත් වෙලා තිබුණා නේද? ඒකනේ පටිච්ච සමුප්පන්නයි කිව්වේ. දැන් දැක්කා. හැමතිස්සෙම කරන්නේ නාම රූප ගන්නවා, රූප නාම ගන්නවා. එතකොට ඊළඟට නාම රූප පත්‍ය සලආයතන. ආයතන 6න් මේ ඔක්කොම අපි අල්ල ගන්නවා.
සලායතන පච්චය මොකද්ද? පස්ස. ස්පර්ශ වෙනවා. දැන් මේක දෙපැත්තටම වැඩ කරනවා. මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් දෙපැත්තම එක විදිහට වැඩ කරනවා. එතකොට පස්ස කියන්නේ දැන් මම අර කලින් කිව්වනේ ඇහැ ගැටෙනවා. ශබ්දයකට කන ගැටෙනවා නේ. එතකොට අපිට හඬක් ඇහුණා, රූපයක් දැක්කා. පස්ස පච්චය. එතකොට වේදනාව. සුඛ වේදනා, දුක්ඛ වේදනා නේද? හට ගන්නවා. ඊළඟට පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. වේදනා පච්චය තණ්හා නේද? තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙන්නේ මේක අපි තදින් ග්‍රහණය කරගන්නවා. මේක සුබ දෙය කෙරෙහි අසුබ දෙය දෙපැත්තටම එනවා. එතකොට තණ්හා පච්චය උපාදාන. උපාදානය වෙනවා කියන්නේ මොකද්ද? තදින් අල්ලා. උපාදාන පච්චය භව. භවය කියන්නේ මොකද්ද? ඔන්නෝතෙන්ට ආවකම තමයි අපි ඉන්නේ කොතනද කියලා වැටහෙන්නේ. උපාදාන පච්චය භව. දැන් මං කියවනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇත නැත කියන මේ පැත්තක් තිබුණා කියලා. ඇත නැත නොකිය ක්‍රියාපදය භවති යනුවෙන් බුදුරජාණන් වහන්සේ නම් කළා. ක්‍රියාපදය භවති යනුවෙන් මුළු ලොවම භවයක් බවත් අනිත්‍ය බවත් දුක් සහිත බවත් ශුන්‍ය බවත් බුදුන් වහන්සේ දේශනා කළේ. මුළු ලොවම භවයක්. එතකොට ලෝකෙ කොහෙද තියෙන්නේ? බඹයක් පමණ විශාල වූ මේ සිරුර තුල මුළු ලෝකෙම තියෙන්නේ. එහෙම නේද? එහෙනම් මැරිලා උපදින කතාවක් කවුද කොහෙද තියෙන්නේ? ඕක තමයි වැරද්ද. භවය. දැන් මේ ධර්ම දේශනාවට ආරාධනා කරානේ එන්න කියලා මේ පිරිසට නේද? එතකොට ඒ ආරාධනාව මොකද වුනේ මේ අයගේ හිතවලට? භව වුණා. අද උදේ එන්න ඕන කියලා මතක් වෙනකොට මොකද වුනේ? පුනර්භව වුණා. භව වෙලා තීච්ච දේ නැවත භව වුණා. පුනර්භවය නේද? මතක් වුණා. ඉතින් මැරිලා ඉපදින දෙයක්ද මේකේ තියෙන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මුළු ලොවම භවයක් කොට අපේ මනස තැම්පත් කරගෙන. ඒකට කියන්නේ ආධ්‍යාත්මික ලෝකය නේද? බාහිර ලෝකය තමයි අපි සිතියම් පොතේ තියෙන්නේ. එක එක රටවල් දාලා එක එක පළාත් දිස්ත්‍රික්ක නේද? නගර ගම් ඒ බාහිර ලෝකේ හඳුන්වන්නේ. ආධ්‍යාත්මික ලෝකය කියන්නේ අපි උපන්දා ඉඳලා මේ දක්වාම ෂඩායතන වලින් අපි අල්ලගත්ත දේවල් අපේ මනසේ තැම්පත් කරගෙන තියෙන මේ පොදිය තමයි භවය. මේක භව කොට අරගෙන මොකද කරන්නේ අපි? සුබ දෙය කෙරෙහි ලෝභයත් අසුබ දෙය කෙරෙහි ද්වේෂයත් ඔය දෙක අපේ මනස තුල නිතරම ගැටෙනවා. අපට හැබැයිටම ඔය සිතුවිලි දෙකෙන් බාහිර සිතුවිලි එනවා. හැම සිතුවිල්ලක්ම එක්ක ලෝභ සහගතයි නැත්නම් ද්වේෂ සහගතයි. නේද? මොකද අපි මුළු ලොවම භවයක් කොට මේක ඇතුලේ දාගෙන සුබ දෙය කෙරෙහි ලෝභයත් අසුබ දෙය කෙරෙහි ද්වේෂයත් කියන මේ සිතුවිලි දෙක ගොඩනගාගෙන මනස තුල ලොකු සටනක්
ඇති වෙලා තියෙනවා. කොහෙද සටන තියෙන්නේ එතකොට? මනස තුල. අපි දැන් සටන් කිව්වහම දැන් gedara සාමාන්‍ය සටන කාගේ අතරේද ඇති වෙන්නේ? ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර. මේ gedara මිනිස්සු අල්ලපු gedara මිනිස්සු එක්ක සටන. එහෙමනේ. මේ ගමේ මිනිස්සු ඊළඟ ගමේ මිනිස්සු එක්ක සටන. ද්‍රවිඩ මිනිස්සු සිංහල මිනිස්සු එක්ක සටන. කම්කරුවෝ ධනපතියන් එක්ක සටන. නැන්දම්මලා ලේලිලා එක්ක සටන. අපි සටන් කියන්නේ ඕවට. එහෙමනේ. නමුත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් සටන නිරන්තරයෙන්ම කොහෙද තියෙන්නේ? අපේ මනස තුල. මනස තුල තියෙන සටන නැති වෙච්ච දාට මුළු ලෝකේම තියෙන සටන් සියල්ලක් ඉවරයි. ඉතින් මේ ප්‍රතීත්‍ය සමුත්පාදය කියන විචාරණ ක්‍රමයෙන් බුදුහාමුදුරුවෝ අපට අවධාරණය කළේ මේක නිවා ගන්න ක්‍රමය. දැන් රත් කරගෙන පත්තු කරගෙන නෙන්නේ නේද? කොට භවපච්චය ඊළඟට මොකද්ද? ಜಾති කිව්වේ මොකද්ද? නැහැ. හරි. අපි දැන් එහෙමනේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ නේද? මරණපි දුක්ඛ. එහෙමනේ කියන්නේ. දැන් ඉපදීම දුකක්. දැන් මේ සියලු දෙනා මමත් එක්ක අපි ඔක්කොම මව් කිසින් ආපු අය නේද? ඔව්. කවුරු හරි ඉන්නවද ඉපදිච්ච දවසේ මේ මොහොතේ දුකක් බව දැනගත්ත අය? නැහැ. එතකොට අපිව ප්‍රසූත කළා මෑණියන්ට දුකක් හටගත්තද? නැහැ. කොහෙද? මෑණියෝ මොනතරම් සතුටටපත් වුණාද දරුවේ ප්‍රසූත කරලා නේද? ඒ අමාරුව වෙලාවේ වේදනාව ආවට නේද දරුවා ප්‍රසූත කරලා ලොකු සතුටක් ලබනවා. එහෙමනේ. එතකොට දරුවට දුකක් වුණෙත් නැහැ, මෑණියන්ට දුකක් වුණෙත් නැහැ. උපදින ළමයාගේ හිත කියෙව්වේ කවුද මේ ඉපදීම දුකයි කියන්නේ? කොහොමද දන්නේ? ඈ? එතකොට ඉපදීම දුකයි නේද? දැන් ඉපදීම කියන්නේ මව් කුසෙන් බිහිවීම දුකක් කියලා පිළිගන්න පුළුවන්ද? බෑ. එහෙමනම් කොහොමද දුකක් ඇති වුනේ? දැන් අපි ගමු. දැන් මේ දරුවා උපන්නා. අවුරුද්දක් එකමාරක් මව් කිරි බොනවනේ. දැන් මවගෙන් කිරි බිබී ඉඳලා මව මැරෙනවා. දරුවා දන්නේ නැහැ කිරි බිබී ඉන්න ගමන් අම්මා මැරිලා. දරුවට දුකක් හට ගන්නවද? නෑ. ඇයි නැත්තේ? මොකද්ද තේරෙන්නේ නැත්තේ? එහෙනම් ඉතින් ඉපදිච්ච වෙලාවේ දුක ආවනම් අවුරුද්දක් විතර ගිහින් මව නැති වෙච්ච වෙලාවේ මොකෝ දුකක් හටගත්තේ නැත්තේ? දැන් මේ ධර්මයේ කියන විදිහට. ඔව්. ඇයි තේරෙන්නේ නැත්තේ? හැම එකටම හේතු හොයන්න ඕනනේ. ඇයි තේරෙන්නේ නැත්තේ? නැහැ. දැන් දරුවගේ ඒ වෙනකොට දැන් ඕනම බණකට කියනවනේ ලදරු කාලේ තියෙන ප්‍රභාස්වර මනසක් නෙළුම් මලක් වගේ කිලුටු වෙලා නැහැ. එහෙම නේද? ඔව් මනස කිලුටු වෙන්න පටන් ගන්නෙ කොහොමද? ඔව් මනස කිලුටු වෙන්න පටන් ගන්නෙ මේ ලෝකේ අපි දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදා ගන්න ඉස්සෙල්ලම එනවා මම කියන සිතුවිල්ල අප තුලට. දුකේ උපත මව් කුසින් බිහිවීම නෙවෙයි, දුකේ උපත මමත්වයේ උපතයි. මම කොට ගන්න සිතුවිල්ල තමයි දුකක් වෙන්නේ. පුද්ගලිකත්වය ඇති වෙන්නේ එතන. මම පුද්ගලිකත්වය. මගේ ධනවාදය. එහෙම නේද? මම මගේ සියලු කලහ විවාද දුක්ඛම් කටළු වලට මුල කවුද? මම. මේක හොඳට මේ අය මතක තියාගන්න ඕන. දැන් මේ එකක්වත් මම කියන ඒවා නෙමෙයි, අපිට විශ්ලේෂණය කරන්න, අපිට හිතන්න. ගැඹුරෙන් හිතන්න. බුදුහාමුදුරුවෝ වදාළේ අදහන්න නෙමෙයි, හිතන්න. දැන් බුදුරජාණන් වහන්සේ
වදාලා සත්වයක් නොවේ පුද්ගලයෙක් නොවේ නේද? බොහොම අවධාරණයෙන්ම වදාලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනකොට මම කියන හැඟීම අප තුල හට ගන්නවා. ඔය මම කියන පුද්ගලයා මේ සිරුර තුල කොතනද ඉන්නේ? ඔය කියන ආත්මය මේ ශරීරය තුල කොතනද තියෙන්නේ කියන එක අදත් කාටවත් උත්තර දෙන්න බෑනේ නේද? එතකොට බුදුහාමුදුරුව අවධාරණයෙන්ම වතාලේ මෙතන මම නොවේ, මගේ නොවේ, සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. එහෙම නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කායික වශයෙන්ද ධර්මයේ දේශනා කළේ මනෝවිද්‍යාත්මක වශයෙන්ද? මනෝවිද්‍යාත්මක වශයෙන් දේශනා කරපු ධර්මය ජාති ජරා මරණ වලට බෙදලා තියෙන කායික වශයෙන්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විපරීත කරලා. දැන් මම කියන සිතුවිල්ල අප තුල ඇති වෙන හැම ෂණයක් පාසාම ඒක ජරාවට පත් වෙනවා. විපරීතයක් බවට පත්වීමයි ජරාව කියන්නේ නේද? මනසේ ඇති වෙන සතුටක් හෝ දුකක් හෝ ඒ ෂණයෙම ඒක වෙනස් වෙනවා, නැති වෙනවා. එහෙම නේද? එතකොට දැන් ජරාව කියන්නේ මහලු වීමද? ලෙඩ දුක්ද? දැන් මේ තේරුම් කරලා තියෙන විදිහට එහෙමනේ උගන්වන්නේ. හරි. දැන් බුදුරජාණන් වහන්සේටත් ඔය දෙකට මුහුණ දෙන්න සිද්ධ වුණානේ, මහලු වුණානේ. වදාලානේ. ආනන්ද දැන් මට 80ක් වෙනවා. මගේ මහලු කය හරියට පිලිසකරෙන් යැපෙන පරණ බර කරත්තයක් වගේ. බුදුහාමුදුරන්ට ඒක දුකක් වුණාද? බුදුරජාණන් වහන්සේගේත් කය බිඳුණ අවුරුදු 80 දී ආයු සංස්කාරය කළා. බුදුරජාණන් වහන්සේලා රාතන් වහන්සේලා මැරෙන්නේ නැහනේ. ආයු සංස්කාරය තමයි නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මරණයට පත්වීම නැත්තම් කය අතහැරීම, කය බිඳීම බුදුරජාණන් වහන්සේට දුකක් වුණාද? නැහැ. ඇයි දුකක් නුනේ? බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ, බුදු උනේ ජාති ජරා මරණ නිරුද්ධ කළා නේද? එතකොට බුදු වෙච්ච දිනේ ඉඳලා අවුරුදු 80 දී කය බිඳෙනකන් බුදුරජාණන් වහන්සේට ජරාවක් මරණයක් වුණේ නැහැ. සතුටක් දුකක් ඇති වුණෙත් නැහැ නේද? එතකොට දැන් එහෙමනම් මේ නාකි භවයේද ලෙඩ දුක් වලද මේ දුක තියෙන්නේ නෑ මනසේ. හරි. ඊළඟට අපි ඊළඟට ජාති ජරා ඊළඟ එක ව්‍යාධි කියන්නේ ලෙඩ දුක් ඒ ඔක්කොම එකට දෙන්නේ නේද? ඊළඟට මරණය. මරණය දුකක්. මැරිච්ච කොයි මිනිහද මේ පණ යන මොහොතේදී මේක හරි දුකයි කියලා මලේ මැරිලා කාටද අත්දැකීමක් තියෙන්නේ? ඕකද තේරුම් ගන්න. හිතන්න. බුදුහාමුදුරුවෝ වදාලේ අදහන්න නොවේයි, හිතන්න. මේව පිළිගන්න එපා කවුරුවත්. ඒ මොකද දැන් කාලාන්තරයත් තිස්සේ අර විදිහටනේ තීරුම් අරන් තියෙන්නේ. ඒ හින්දා කොයිකද හරි කියලා බුදුහාමුදුරුවෝත් වදාලේ එහෙමනේ. කාලාම්මීටි කියන්නේත් එහෙමනේ නේද? මම කියන නිසා පිළිගන්න එපා. Tamanට බාර දුන්නා. නිවැරදි දේ හොයාගන්න. එතකොට මරණය දුකක් වෙන්නේ කොහොමද? දැන් අපි ෂණයක් පාසා මැරෙනවනේ නේද? දන්නවද ඒක? හුස්ම ගන්නවා. පණ එනකොට හුස්ම ගන්නකොට පණ එනවා. නේද? පණ එනවත් එක්කම හුස්ම පිට කරනකොට මැරෙනවා. ෂණික මරණ. එතකොට අපි නිරන්තරයෙන්ම මේ විපතටපත් වෙමින් ඉන්නේ. එහෙම නේද? එතකොට දැන් මෙතන අවසාන වශයෙන් මරණය කිව්වේ මරණය පණ යන එකට. එතකොට පණ යන වෙලාවේදී දුකක් උනේ කොහොමද? පංච උපාදානස්කන්ධයෙන් අල්ලාගෙන තිබෙන සිරුර ශරීරය පණ යන මොහොතේදී මේ පංච උපාදානස්කන්ධයෙන් අල්ලාගෙන තිබෙන ලෝකය අපි මේ ලෝකේ අල්ලාගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්.
පංච උපාදානස්කන්ධයෙන් මමය මාගේය කියලා අල්ලාගෙන තිබෙන ලෝකය පණ යන මොහොතේදී අතහැරීමට තියෙන අකමැත්තයි දුකක් උනේ. ඒ නිසා අවධාරණයෙන් මේක තේරුම් ගන්න. ජාති ජරා මරණ කියන මේ තුන් සිද්ධිය කාලත්තර වලට බෙදලා තියෙනවා. ඉපදිලා අවුරුදු 70කින් හිතර මහලු වෙලා තව අවුරුදු ගණනාවකින් මරණයට පත්වීම මේ කියන දොදසාංග ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයට පටහැනි. මේ කාරණා 12 ෂණයකින් ඇති වෙලා ෂණයකින් නැති වෙන එකක් මිසක් මේක කාලත්තර වලට බෙදන්න බෑ. ෂණයක් පාසා ඇති වෙමින් වෙනස් වෙමින් නැසෙන ක්‍රියාදාමයක් පිළිබඳවයි බුදුහාමුදුරුවෝ අදාළේ මනෝවිද්‍යාත්මක වශයෙන් භෞතික වශයෙන් නෙමෙයි. ඒ හින්දා මේ ප්‍රතීත්‍ය සමුත්පාදය කියන මේ ਵਿਚාරණ ක්‍රමය කාලත්තර වලට බෙදන්න බෑ. අතීත අනාගත වර්තමාන එහෙම බෑ. එවලෙම වෙන්නේ. එතනම සිදු වෙන දෙයක් ජාති ජරා මරණ. ඒ නිසා මේ පිළිබඳ හොඳ අවබෝධයක් Taman තුල තියෙන්න ඕන. මොකටද ඉන්ද්‍රිය සංවරය කරගන්න මේ හැම එකක්ම අපි අල්ලගන්න හින්දානේ නේද? එකකට එකක් සාපේක්ෂයි. එකක් බිඳුනොත් ඔක්කොම ඉවරයි. ඉතින් මේ 12න් එකක් කොහොම හරි මේ ජීවිත කාලය තුල කඩා ගන්න බලන්න. භව චක්‍රය ඉවරයි. නේද? ඒකින්ද අද මේ ප්‍රස්තුතය පිළිබඳව තවත් ගැඹුරින් කල්පනා කරලා අවබෝධ කර ගැනීම මං හිතන්නේ මේ බෞද්ධ මාර්ගයේ දෙන අයට දුකෙන් මිදෙන්න ප්‍රයත්නයක් දරන අයට හොඳ උදාහරණයක් වෙනවා. ඒ නිසා අද අපේ අභාව ප්‍රාප්ත ලීලාරත්න සුබසිංහ මහත්මයා වෙනුවෙන් මේ ධර්ම දේශනාව පවත්වන්න ලැබිච්ච එක අප කාගේත් ලොකු භාග්‍යයක්. මේක මේ පිරිස විතරක් නෙමෙයි මුළු ලෝකයාම අහනවා. ඒ වියතුන් මේක අහලා තමන්ගේ කාලාන්තරයක් තිස්සේ ඒ බැඳගෙන හිටිය දෘෂ්ටිය ලෙහා ගන්න මේක යම්කිසි උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රඥාව අවබෝධ වේවා. ඒ වගේම අභාව ප්‍රාප්ත අපේ ලීලාරත්න සුදසිංහ මහතාටත් ඒ සනුවරේ මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපතායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩාන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සෝපත් වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ජීවිත අවබෝධය උදෙසා අදත් මග කියා දුන් ඒ උතුම් වූ ධර්මදේශනාව පවත්වා වදාළේ ඉංගිරිය සුදම්පාය ධර්මායතනාධිපති පූජ්‍යපාද බෝකුන්දර කුසල ධම්ම ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් ධර්ම දේශනාව මින් නිමාවට පත්වනවා. සැමට තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं
शरणं गच्छामि